හොඳයි එතකොට අපි කතා කරේ රැකියා කිවිසුම කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේ පත්වීම් ලිපියට සේවකයා නැත්නම් සේවා දායකයා තමන්ගේ ලිඛිත එකඟතාවය පළ කළ විට අපි ඒකට කියනවා රැකියා කිවිසුම කියලා. එතකොට පත්වීමේ ලිපියට සේවකයා තම ලිඛිත එකඟතාවය පළ කළ විට එය රැකියා කිවිසුමක් විදියට අපි හඳුන්වනවා. ලියන්න මෙන්න මෙහෙම පත්වීමේ ලිපියට සේවකයා විසින් පත්වීමේ ලිපියට සේවකයා විසින් ලිඛිත එකඟතාවය පළ කළ විට පත්වීමේ ලිපියට සේවකයා විසින් ලිඛිත එකඟතාවය පළ කළ විට සේවකයා විසින් ලිඛිත එකඟතාවය පළ කළ විට එය රැකියා ගිවිසුමක් ලෙස හැඳින්වේ. ඊට අපි තව වැදගත් ප්‍රශ්නයක් කතා කරන්නේ පත්වීමේ ලිපියක අන්තර්ගත කරුණු මොනවාද? පත්වීමේ ලිපියක අන්තර්ගත තොරතුරු. පත්වීමේ ලිපියක අන්තර්ගත තොරතුරු මොනවාද? විශාල තොරතුරු ප්‍රමාණයක් පත්වීමේ ලිපියක අන්තර්ගත වෙලා තියෙනවා. පත්වීමේ ලිපියක අන්තර්ගත තොරතුරු. විශාල ප්‍රමාණයක් තියෙනවා පත්වීමේ ලිපියක අන්තර්ගත තොරතුරු. අපි එකිනෙක සාකච්ඡා කරොත් එකක් තමයි සේවා යෝජකයාගේ නම හා ලිපි යොමුව. සේවා යෝජකයාගේ නම හා ලිපි යොමුව. ඒ වගේ මතක තියාගන්න ලේසි දෙක සේවා දායකයාගේ නම හා ලිපි යොමුව. සේවා යෝජකයාගේ නම හා ලිපි යොමුව. සේවා දායකයාගේ නම හා ලිපි යොමුව. ඒ වගේම තුන මොකක්ද? තන තුන සහ ඒකේ ස්වභාවය. තනතුරු නාමය හා එහි ස්වභාවය. තනතුරු නාමය හා එහි ස්වභාවය. තාවකාලික පත්වීමක්ද ස්ථීර පත්වීමක්ද කොහොමද? තනතුරු නාමය හා එහි ස්වභාවය. හතර රැකියාව ආරම්භ කරන දිනය. රැකියාව ආරම්භ කරන දිනය. අපි ඒකට කියන පත්වීමේ දිනය. රැකියාව ආරම්භ කරන දිනය. රැකියාව ආරම්භ කරන දිනය. දැන් මගේ රැකියාවේ ආරම්භ කරපු දිනය තමයි 2005 10/26 වෙනිදා. ඒක තමයි රැකියාව ආරම්භ කරපු දිනේ 2005 10/26 මගේ පත්වීම් දිනය. රැකියාව ආරම්භ කරන දිනය
කසේ රැකියාවේ කටයුතු රාජකාරී වගකීම් හා සේවා කොන්දේසි රැකියාවේ කටයුතු රාජකාරී වගකීම් හා සේවා කොන්දේසි රැකියාවේ කටයුතු රාජකාරී වගකීම් හා සේවා කොන්දේසි අය වැටු හා ප්‍රතිලාභ ලැබෙන අනිකුත් ප්‍රතිලාභ වැටු හා ප්‍රතිලාභ හත උසස් වීම ලබා දෙන්නේ කොහොමද කියන එක උසස් වීම ඒ වගේම අට අපිට දාන්න පුළුවන් වැඩ කළ යුතු දින නැත්තම් පැය ගණන වැඩ කළ යුතු දින නැත්තම් පැය ගණන වැඩ කළ යුතු දින නැත්තම් පැය ගණන කොච්චරද කියන එක හත උසස් වීම අට වැඩ කළ යුතු දින නැත්තම් පැය ගණන නවය අපිට දාන්න පුළුවන් සේවය අවසන් කිරීම සේවය අවසන් කිරීම සේවය අවසන් කිරීම 10 විශ්‍රාම හිමිකම 11 පරිවාස කාලය 12 විනය ක්‍රියාමාර්ග සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ඉඳ නැති නිසා මට 13 දුක් ගැනවිලි ඉදිරිපත් කළ යුතු ආකාරය දුක් ගැනවිලි ඉදිරිපත් කළ යුතු ක්‍රියාපිළිවෙල 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 තාම අපි සාකච්ඡා කරේ නෑ සේවක දුක් ගැනවිලි කතා කරන්න තියෙනවා ඉස්සරහට ඒ වගේම 14 සේවක අයිතිවාසිකම් හා වරප්‍රසාද සේවක අයිතිවාසිකම් හා වරප්‍රසාද සේවක අයිතිවාසිකම් හා වරප්‍රසාද ඕනනම් වරහන් ඇතුලේ සේවක අයිතිවාසිකම් හා වරප්‍රසාද යටතේ වරහන් ඇතුලේ නිවාඩු EPF ETF වගේ දේවල් පිළිබඳව සේවක අයිතිවාසිකම් හා වරප්‍රසාද යටතේ වරහන් ඇතුලේ නිවාඩු EPF ETF වගේ කාරණා සම්බන්ධයෙන් EPF ETF ඒ වගේම සේවා යෝජකයාගේ අත්සන හා දිනය අවසාන වශයෙන් සේවා යෝජකයාගේ අත්සන හා දිනය සේවා යෝජකයාගේ අත්සන හා දිනය සේවා යෝජකයා නැත්නම් කියන්න පුළුවන් බලයලක් නිලධාරියාගේ හෝ සේවා යෝජකයාගේ අත්සන හා දිනය සේවා යෝජකයාගේ අත්සන හා දිනයක් ඇති එහෙම නැත්නම් බලයලක් නිලධාරියාගේ හෝ සේවා යෝජකයාගේ අත්සන හා දිනය බලයලක් නිලධාරියාගේ හෝ සේවා යෝජකයාගේ අත්සන හා දිනය ඔය වගේ සෑහෙන කාරණා ප්‍රමාණය ඒක අපි කිව්වේ විස්තරාත්මකව සේවා යෝජකයා සේවා දායකයාට නිකුත් කරන නිත්‍යානුකූල ලියවිල්ලක් කියලා. ඒකෝර විස්තරාත්මක ලියවිල්ලක් මේක.
බලයලත් නිලධාරියාගේ හෝ සේවා යෝජකයාගේ අත්සනහා දිනය. තොර අපි ඔය කතා කරේ පත්වීමේ ලිපියක අන්තර්ගත කරුණු මොනවාද කියලා. ඊට පස්සේ අපි අපේ අවධානය යොමු කරමු පත්වීමේ ලිපියක් තියෙන වැදගත්කම. ඒක හොඳ ප්‍රශ්නයක්. පත්වීමේ ලිපියක වැදගත්කම. පත්වීමේ ලිපියක වැදගත්කම. දැන් මගේ පත්වීමේ ලිපිය මගේ ගාව පරිස්සමෙන් තියන් ඉන්නවා. පත්වීමේ ලිපියක් දෙපාරක් හම්බ වෙන්නේ නැහැ ළමයි. ජීවිතේටම එකපාරයි පත්වීමේ ලිපියක් ඔබට හම්බ වෙන්නේ. ඒක හරි පරිස්සමෙන් තියාගන්න ඕනේ පත්වීමේ ලිපිය. ආයි හම්බ වෙන්නේ නැහැ ඒකයි. පත්වීමේ ලිපියක ඇති වැදගත්කම. මොකද්ද මේකේ තියෙන ප්‍රයෝජන? පත්වීමේ ලිපියක තියෙන ප්‍රධානම වැදගත්කමක් තමයි මේක තමයි සේවා යෝජකයා හා සේවා දායකයා අතර පවතින මූලික සම්බන්ධතාවය පෙන්වුම් කරන ලියවිල්ල. පත්වීමේ ලිපියක් නැතුව මට ආයතනයට සම්බන්ධ වෙන්න බෑ. පත්වීමේ ලිපිය ලැබුණාට පස්සේ මට ආයතනයට සම්බන්ධ වෙන්න බෑ. අපි දෙපාර්ශ්වය අතර පැවතිය යුතු මූලික සම්බන්ධතාවය පෙන්වන ලියවිල්ල තමයි පත්වීමේ ලිපිය කියලා කියන්නේ. ඒතර ඒක අපිට ලියන්න පුළුවන් සේවා යෝජකයා හා සේවා දායකයා අතර පැවතිය යුතු මූලික සම්බන්ධතාවය පෙන්වුම් කරන ලියවිල්ල වීම. එක සේවා යෝජකයා හා සේවා දායකයා අතර පැවතිය යුතු සේවා යෝජකයා හා සේවා දායකයා අතර පැවතිය යුතු මූලික සම්බන්ධතාවය. සේවා යෝජකයා හා සේවා දායකයා අතර පැවතිය යුතු මූලික සම්බන්ධතාවය පෙන්වුම් කරන ලියවිල්ල වීම. සේවා යෝජකයා හා සේවා දායකයා අතර පැවතිය යුතු මූලික සම්බන්ධතාවය පෙන්වුම් කරන ලියවිල්ල වීම. පැවතිය යුතු මූලික සම්බන්ධතාවය පෙන්වුම් කරන ලියවිල්ල වීම. දෙවෙනි කාරණාව තමයි මේකේ තියෙන දෙවෙනි වැදගත්කම මේ පත්වීමේ ලිපියට සේවකයා අත්සන් කරයින් පස්සේ පත්වීමේ ලිපියට සේවකයා අත්සන් කිරීමෙන් පසු එය නෛතික ගිවිසුමක් බවට පත්වීම. අපි කිව්වා මේක අත්සන් කරයින් පස්සේ පත්වීමේ ලිපිය නේද රැකියා ගිවිසුම බවට පත් වෙනවා කියලා. පත්වීමේ ලිපියට සේවකයා අත්සන් කිරීමෙන් පසු දෙවෙනි කාරණාව පත්වීමේ ලිපියට සේවකයා අත්සන් කිරීමෙන් පසු පත්වීමේ ලිපියට සේවකයා අත්සන් කිරීමෙන් පසු එය නෛතික ගිවිසුමක් බවට පත්වීම. එය නෛතික ගිවිසුමක් බවට පත්වීම. දෙන්න අතර තියෙන එග්‍රීමන්ට් එක. එය නෛතික ගිවිසුමක් බවට පත්වීම. එය නෛතික ගිවිසුමක් බවට පත්වීම. එය නෛතික රැකියා ගිවිසුම බවට පත් වෙනවා. එය නෛතික ගිවිසුමක් බවට පත්වීම. එතකොට නෛතික ගිවිසුමක කොන්දේසි කිසිම පාර්ශවයකට කඩන්න බෑ. මේ අත්සන් කරයින් පස්සේ නෛතික ගිවිසුමක කොන්දේසි කඩ කරොත් ඒක නීතිය ඉදිරියේ ක්‍රියාත්මක කිරීමේදී සාක්ෂියක් විදිහට යොදා ගන්න පුළුවන්. මෙන්න මේකට එකඟ වෙලා නමුත් දැන් මේ කොන්දේසිය මෙන්න මේ පාර්ශවයේ කඩලා තියෙනවා කියලා. එතකොට පත්වීමේ ලිපියක තියෙන දෙවෙනි වැදගත්කම තමයි මේ සාක්ෂියක් වශයෙන් නීති ඉදිරියේ යොදා ගන්න පුළුවන් මේ පත්වීමේ ලිපිය කවුරු හරි කොන්දේසි කඩ කරොත්. එතකොට පාර්ශව දෙකෙන් එක් පාර්ශවයක් හෝ අදාළ කොන්දේසි කඩ කළොත් පාර්ශව දෙකෙන් එක් පාර්ශවයක් හෝ අදාළ කොන්දේසි කඩ කළොත්
මේ පාර්ශව දෙකෙන් එක් පාර්ශවයක් පාර්ශව දෙක කියලා කිව්වේ මම ආයතනයේ සහ සේවා යෝජකයා සහ සේවා දායකයා පාර්ශව දෙකෙන් එක් පාර්ශවයක් හෝ කොන්දේසි කඩ කළොත් නීතිය ඉදිරියේ සාක්ෂියක් නීති ඉදිරියේ සාක්ෂියක් ලෙස යොදාගත හැකි වීමත් මේකේ තියෙන වැදගත්කම. පාර්ශව දෙකෙන් එක් පාර්ශවයක් හෝ කොන්දේසි කඩ කළොත් නීතිය ඉදිරියේ සාක්ෂියක් ලෙස යොදාගත හැකි වීම. නීතිය ඉදිරියේ සාක්ෂියක් ලෙස යොදාගත හැකි වීම. ගිවිසුමක් නිසා නීති ඉදිරියේ සාක්ෂියක් ලෙස යොදාගත හැකි වීම. ඒ වගේම දැන් අපි මේකේ අන්තර්ගත තොරතුරු කතා කරා. තොරතුරු 14ක් විතර මම ලිව්වා. ඒකෙන්ම පැහැදිලි වෙන්නේ නැති හතරවෙනි ප්‍රයෝජනය. නේ රැකියාවේ කටයුතු රාජකාරී වගකීම් හා කොන්දේසි පිළිබඳ සේවකයාට හොඳ අවබෝධයක් ලැබීම. රැකියාවේ කටයුතු රාජකාරී වගකීම් හා කොන්දේසි පිළිබඳව සේවකයාට හොඳ අවබෝධයක් පත්වීමේ ලිපියෙන් ලැබෙනවා. සියලු කාරණා විස්තරාත්මකව ඒකේ තියෙනවා. රැකියාවේ කටයුතු රාජකාරී වගකීම් හා සේවා කොන්දේසි පිළිබඳව සේවකයාට හොඳ අවබෝධයක් ලැබීම. රැකියාවේ කටයුතු රාජකාරී වගකීම් හා සේවා කොන්දේසි පිළිබඳව සේවකයාට හොඳ අවබෝධයක් ලැබීම. අවසාන වශයෙන් පත්වීමේ ලිපියක තියෙන පස්වෙනි වැදගත්කම තමයි තමා අදාළ ආයතනයේ සේවකයෙක් බව පෙන්නුම් කිරීමට අවශ්‍ය අවස්ථාවලදී යොදාගත හැකි වීම. කවුරු හරි පිළිගන්නේ නැත්නම් තමන්ගේ ආයතනයේ වැඩ කරන්නේ කියලා තමන්ට පත්වීමේ ලිපිය පෙන්වන්න පුළුවන්. ඒකේ තියෙනවානේ සේවා යෝජකයාගේ නම පිළිබඳ සහ තමන්ගේ නම තියෙනවා. නේ? එතකොට තමා අදාළ ආයතනයේ සේවකයෙක් බව පෙන්වුම් කිරීමට අවශ්‍ය අවස්ථාවලදී යොදාගත හැකි වීම. තමා අදාළ ආයතනයේ සේවකයෙක් බව තමා අදාළ ආයතනයේ සේවකයෙක් බව තමා අදාළ ආයතනයේ සේවකයෙක් බව පෙන්වුම් කිරීමට අවශ්‍ය අවස්ථාවලදී තමා අදාළ ආයතනයේ සේවකයෙක් බව පෙන්වුම් කිරීමට අවශ්‍ය අවස්ථාවලදී යොදාගත හැකි වීම. ඕනම තැනකදී අධිකරණයවත් කමක් නැහැ. තමා අදාළ ආයතනයේ සේවකයෙක් බව පෙන්වුම් කිරීමට අවශ්‍ය අවස්ථාවලදී යොදාගත හැකි වීම. ඔය තමයි පත්වීමේ ලිපියකින් සේවකයාට තියෙන ප්‍රධානම ප්‍රයෝජන ටික. සේවකයාට විතරක් නෙමෙයි දෙපාර්ශවයට. පත්වීමේ ලිපියක තියෙන වැදගත්කම. ඊට පස්සේ අපි කතා කරමු චූටි කාරණා දෙකක් පරිවාස කාලය සහ ආධුනික කාලය කියන්නේ මොකක්ද කියලා. පරිවාස කාලය අපි කියන ප්‍රොමෝෂන් පීරියඩ් එකක් කියලා. පරිවාස කාලය. දැන් මම අවුරුදු 3ක පරිවාස කාලයක් ගත කරා පත්වීමේ ස්ථිර වෙන්න. පරිවාස කාලය. එතකොට පරිවාස කාලය තුල
සේවා යෝජකයා මේ සෑහීමකට පත් වෙන ආකාරයේ හොඳ හැසිරීමක් Tamanට තියෙන්න ඕනේ. නේ? පරිවාස කාලය තුලදී තමන්ගේ හැසිරීම අසතුටුදායක වුණොත් එහෙම හොඳ නැති වුණොත් එහෙම විවිධ ක්‍රියාමාර්ග සේවා යෝජකයාට ගන්න පුළුවන්. අපි ඒකත් සාකච්ඡා කරනවා පරිවාස කාලය තුලදී තමන්ගේ කල් ක්‍රියාව, තමන්ගේ හැසිරීම, තමන් කටයුතු රාජකාරී වගකීම් විසියාකාරව ඉටු කරේ නැත්නම් තමන්ගේ රැකියාවට අදාළව පරිවාස කාලය තුලදී මේ ගැටලු සහගත තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. එතකොට පරිවාස කාලය තුලදී තමන්ගේ කටයුතු රාජකාරී වගකීම් නොපිරිහෙලා ඉටු කරලා නේද අදාළ රැකියාවේ ස්ථීර වෙන්න තමන් වග බලා ගන්න ඕනේ. එතකොට ඒ කාලය තුල හරියට හැසිරුනේ නැත්නම් සේවා යෝජකයා මොන වගේ ක්‍රියාමාර්ගද ගන්න කියන එක අපිට පසුව සාකච්ඡා කරමු. තමන්ගේ කල් ක්‍රියාව පරිවාස කාලය තුලදී හොඳ නැතුව ගියොත් මොකද්ද වෙන්නේ කියන එකත් අපි සාකච්ඡා කරමු. එතකොට මොකක්ද මේ පරිවාස කාලය කියලා කියන්නේ? අපි කියන්නේ පරිවාස කාලය කියලා කියන්නේ යම්කිසි තනතුරකට පදවාගත් සේවකයෙක් එම තනතුරේ ස්ථිර කරන තෙක් මේක තමයි හරි වැදගත්. යම් තනතුරකට බඳවාගත් සේවකෙක් එම තනතුරේ ස්ථිර කරන තෙක් සේවය කළ යුතු කාල පරිච්ඡේදය සේවය කළ යුතු කාල පරිච්ඡේදය අපි හඳුන්වනවා පරිවාස කාලය කියලා. ඒක ආයතනයෙන් ආයතනය වෙනස් වෙන්න පුළුවන්. එතකොට යම් තනතුරකට බඳවාගත් සේවකයෙක් එම තනතුරේ ස්ථීර කරන තෙක් සේවය කළ යුතු කාල පරිච්ඡේදය අපි කියනවා පරිවාස කාලය කියලා. හොඳයි එහෙනම් අපි සටහන දාගමු පරිවාස කාලය කියන්නේ මොකක්ද කියලා. යම් කිසි තනතුරකට බඳවාගත් සේවකයෙක් එම තනතුරේ ස්ථිර කරන තෙක් 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 සේවය කළ යුතු කාල පරිච්ඡේදය සේවය කළ යුතු කාල පරිච්ඡේදය පරිවාස කාලය ලෙස හැඳින්වේ. 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 ස්ථීර කරනකම් යම්කිසි කාලයක් තමන් ඒ ආයතනයේ හොඳින් දිනාගෙන සේවය කරන්න වග බලාගත යුතුයි. අපි මෙන්න මේ ප්‍රශ්නෙට ලියා ගන්න පරිවාස කාලය තුලදී පරිවාස කාලය තුලදී පරිවාස කාලය තුලදී
පරිවාස කාලය තුලදී සේවකයාට සිය තනතුරේ කටයුතු රාජකාරී වගකීම් සේවකයාට සිය තනතුරේ කටයුතු රාජකාරී වගකීම් කටයුතු රාජකාරී හා වගකීම් නිසි අයුරින් ඉටු කිරීමට නොහැකි වුවහොත් නිසි අයුරින් ඉටු කිරීමට නොහැකි වුවහොත් කටයුතු රාජකාරී හා වගකීම් නිසි අයුරින් ඉටු කිරීමට නොහැකි වුවහොත් ඉතින් ගැටලුවක් තමයි. නිසි අයුරින් ඉටු කිරීමට නොහැකි වුවහොත් නිසි ආකාරයට ඉටු කිරීමට නොහැකි වුවහොත් කළමනාකාරීත්වයට කවර පියවර ගත හැකි වේද? 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 එතකොට මම කිව්ව විදිහට පරිවාස කාලය තුලදී තමන්ගේ කල් ක්‍රියාව හැසිරීම මේ හොඳ නැති වුණොත් මොන වගේ ක්‍රියාමාර්ග ආයතන විසින් ගනීද කියන එක. එතකොට ආයතනය ගන්න එක පළවෙනි ක්‍රියාමාර්ගයේ විදිහට අපිට පෙන්නලා දෙන්න පුළුවන් එකක් තමයි වාචිකව හා ලිඛිතව. අතන පළවෙනියට වාචිකව ඒ වගේම ඊට පස්සේ ලිඛිතව සේවකයාට අවවාද කරන්න පුළුවන් නේද? වහාම නිවාඩු ගන්න එක අඩු කරලා මේ හරියට වෙලාවට ඇවිල්ලා ව්‍යාපාරයේ කටයුතු හොඳින් කරන්න කියන එක. එතකොට වාචිකව හා ලිඛිතව සේවකයාට අවවාද කිරීම. ඒක තමයි මම දන්න විදිහට මුලින්ම සිද්ධ වෙන්නේ. වාචිකව හා ලිඛිතව සේවකයාට අවවාද කිරීම. ඊට පස්සේ ඒ කියලා අහන්න නැති වුණොත් සමහරක් වෙලාවට වෙනත් අංශයකට මාරු කරන්න පුළුවන්. වෙනත් අංශයකට මාරු කිරීම. ඔය හමුදාවේ පොලිසිය වගේ අය ඔයගොල්ලෝ අහලා ඇති නේද? මේ කොළඹ ඉන්නකොට හැසිරීම හරි නැත්නම් කොයි හරි කැලෑවකට ගිහිල්ලා දානවා මයංගනේට හරි කොහේ හරි ස්ථානමාරුවක් දෙනවා. වෙනත් අංශයකට මාරු කිරීම නේද? සැප වැඩි නම් සැප අරන් එන්න කියලා කැලේකට යනවා. මේ පොඩි දඬුවමක් විදියට වෙනත් අංශයකට මාරු කිරීම කරන්න පුළුවන්. වෙනත් අංශයකට මාරු කිරීම. ඒත් අහන්න නැත්නම් පරිවාස කාලය දීර්ඝ කිරීම. පරිවාස කාලය දීර්ඝ කිරීම. මේ තුන හතර කරන්න පුළුවන් පරිවාස කාලය දීර්ඝ කිරීම. ඒත් අහන්න නැත්නම් ඉතින් බෑග් එක අතට අරගන්න කියලා ගෙදර යවන්න තමයි වෙන්නේ. නේ? සේවය අවසන් කිරීම. සේවය අවසන් කිරීම. ටටාබායි තමයි කියන්න වෙන්නේ. නේ එහෙම සේවකයෝ ආයතනට වැඩක් නැහැ. සේවය අවසන් කිරීම. සේවය අවසන් කිරීම අපි පස්සේ කතා කරනවා සේවාදායක චලනවලට. සේවාදායක චලන කියන මානව සම්පත් කළමනාකරණ කාර්යයේදී
යම් කරුණක් හේතු කොටගෙන සේවකයාගේ සේවය අවසන් කිරීම. සමහරකට මේ වගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සේවය අවසන් කිරීම. ඔය තමයි පරිවාස කාලය තුළදී සේවකයාගේ හැසිරීම ආයතනය බලාපොරොත්තු වන මට්ටමක නැත්නම් කළමනාකාරීත්වය ඒ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග. ඊට පස්සේ අපි කතා කරමු ආධුනික කාලය කියන්නේ මොකක්ද කියලා. ආධුනික කාලය. ආධුනික කාලය. ආධුනික කාලය. එතකොට එච්චර හොඳ පළපුරුද්දක් නැති කෙනෙක් නේ අපි කියන්නේ ආධුනිකයෙක් කියන අලුත් කෙනෙක්. ගොඩක් වෙලාවට අපි දන්නවා ඔය බඩු කාර්මිකයෝ මෝටර රථ වාහන නඩත්තු කරන ශිල්පීන්ට නේද යම්කිසි ආධුනික සේවා කාලයක් පුහුණු කාලයක් ලබා දෙනවා. ඒ පුහුණු කාලය තුළදී ඒ ආධුනික කාලයක් ඇත්තටම ලබා දෙන්නේ රැකියාවට අදාළ දැනුම කුසලතා සහ ඒ අවශ්‍ය කරන පුහුණුව ලබා ගන්න තමයි ආධුනික කාලයක් දෙන්නේ. එතකොට මම කිව්වා වගේ ඔය වඩු ශිල්පය මෝටර රථ නඩත්තු කිරීමේ කටයුතු වගේ වෘත්තීය රැකියාව සඳහා මේ වගේ ආධුනික සේවා කාලයක් නැත්නම් පුහුණු සේවා කාලයක් නියම කිරීමක් දකින්න පුළුවන්. එතකොට මේ ආධුනික කාලය කියලා කියන්නේ යම් ශිල්පීය වෘත්තියක් සඳහා බඳවාගත් සේවකෙක් මම අර කිව්වා වගේ යම් වඩු හරි මෝටර රථ නඩත්තු කිරීම වගේ යම් ශිල්පීය වෘත්තියක් සඳහා බඳවාගත් සේවකෙක් යම් ශිල්පීය වෘත්තියක් සඳහා බඳවාගත් සේවකෙක් ගත කළ යුතු වෘත්තීය පුහුණු කාලය අපි හඳුන්වනවා ආධුනික සේවා කාලය නැත්නම් ආධුනික කාලය කියලා. යම් ශිල්පීය වෘත්තියක් සඳහා බඳවාගත් සේවකයෙකු ගත කළ යුතු වෘත්තීය පුහුණු කාලය තමයි අපි කියන්නේ ආධුනික කාලය කියලා. එතකොට මේ වෘත්තීය පුහුණු කාලයක් ලබා දෙන්නේ තමන්ගේ වෘත්තීයට අදාළ දැනුම කුසලතා සහ පුහුණුව හොඳින් ලබා ගැනීම සඳහා තමයි ඒ වගේ වෘත්තීය පුහුණු කාලයක් නියම කරන්නේ. අපි සටහනක් දාගමු. යම් ශිල්පීය වෘත්තියක් සඳහා බඳවාගත් සේවකයෙකු 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 ගත කළ යුතු වෘත්තීය පුහුණු කාලය ආධුනික කාලය ලෙස හැඳින්වේ. ආධුනික කාලය ලෙස හැඳින්වේ.
ආධුනික කාලය ලෙස හැඳින්වේ. මෙවැනි ආධුනික කාලයක් නියම කිරීමේ අරමුණ වන්නේ මෙවැනි ආධුනික කාලයක් නියම කිරීමේ අරමුණ වන්නේ මෙවැනි ආධුනික කාලයක් නියම කිරීමේ අරමුණ වන්නේ නියම කිරීමේ අරමුණ වන්නේ වෘත්තීය රැකියාවට අදාළ වෘත්තීය රැකියාවට අදාළ වෘත්තීය රැකියාවට අදාළ වෘත්තීය රැකියාවට අදාළ දැනුම කුසලතා හා පුහුණුව ලබා දීම වේ. 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 වඩු 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 කමා වඩු කමා මෝටර රථ නඩත්තු වඩු කමා මෝටර රථ නඩත්තු කිරීම වැනි වඩු මෝටර රථ නඩත්තු කිරීම වැනි වඩු මෝටර රථ නඩත්තු කිරීම වැනි වෘත්තීය රැකියා සඳහා වඩු මෝටර රථ නඩත්තු කිරීම වැනි වෘත්තීය රැකියා සඳහා මෙවැනි ආධුනික සේවා කාලයක් නියම කෙරේ. 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 එතකොට අපි ඔතනින් බදවා ගැනීම කියන මානව සම්පත් කළමනාකරණ කාර්යය අවසන් කරනවා. එතකොට අපි මේ වෙනකොට සාකච්ඡා කරා රැකියා නිර්මාණය, රැකියා විග්‍රහය, මිනිස් බල සැලසුම්කරණය, ආකර්ෂණය, තෝරා ගැනීම, බදවා ගැනීම 6යි. 7 වෙනි එක අපි දැන් කතා කරන්න යන්නේ අනුස්ථාපන. 7 අනුස්ථාපන කියන මානව සම්පත් කළමනාකරණ කාර්යය. අනුස්ථාපනය. මොකක්ද මේ අනුස්ථාපනය කියලා කියන්නේ? එතකොට අපි 6ට කතා කරා බඳවා ගත්තානේ, නිත්‍ය අනුකූලව බඳවා ගත්තා. එතකොට අපි නවසේවකෙක් බොහෝ විට බාහිරින් බඳවා ගත්තොත් ඒ නවසේවකයා ආයතනයේ එච්චර පුරු නැහැ. ඔහු ආයතනය පිළිබඳව ආයතනයේ පරිසරය පිළිබඳව ආයතනයේ වැඩ පරිසරය පිළිබඳව ආයතනයේ සේවය කරන සේවකයන් පිළිබඳව හොඳ අවබෝධයක් ඒ අලුතින් බඳවාගත්ත සේවකයාට නැහැ. එතකොට අනුස්ථාපනයේදී ප්‍රධාන වශයෙන් වෙන්නේ නව සේවකයාට සංවිධානය, ඒ වගේම වැඩ පරිසරය, ඒ වගේම